කරන්න යන්නේ 2019 දකුණු පළාත පේපර් එකේ දෙවෙනි කොටසේ 7 වෙනි ගන්න. මම ඔයගලන්ට පළවෙනි ගන්න ඉඳලා දෙවෙනි කොටසේ 6 වෙනි ගන්න වෙනකන් වීඩියෝ එකක් කරලා දාලා තියෙනවා. 7 වෙනි ගන්න තමයි අපි අද කරන්න බලාපොරොත්තු වෙන්නේ. බලන්න 7 වෙනි ගන්න කියනවා සමාන්තර ශ්‍රේණියක පළමු පදයේ 4ද 30 වෙනි පදය ඒක අවසාන පදය. 30 වෙනි පදය පරණ තෙල් දාලා තියෙන අවසාන පදය 120ද සමාන්තර ශ්‍රේණියේ පිළිබඳ සූත්‍රය යොදා ගනිමින් පොදු අන්තරය හොයන්න කියලා. ඒකට පළවෙනි පදය A කියලා තමයි අපි ලියන්නේ. A සමානයි 4යි. ඊට පස්සේ කියනවා 30 වෙනි පදය. 30 වෙනි පදය කියන්නේ P30 සමාන 120යි. මේක අවසාන පදය. L කියලා ගන්නත් පුළුවන්. ඔය දත්ත ටික අපි ලකුණු කරා ගන්න ඕනේ. right. එතකොට පොදු පදයට ලියන සම්බන්ධය Tn සමානයි A ධන n ඍණ 1ක් D කියන සූත්‍රය. ඒකට මේක අපෙන් අහන්නේ පොදු පද. මේ පොදු අන්තරය අහන්නේ. පොදු අන්තරය තියෙන සූත්‍රය තමයි මේක. එහෙනම් මේක Tn වෙනුවට මෙතන 30 වෙනි පදේ දාන්න පුළුවන් 120යි කියලා. ඒ වෙනුවට දාන්න පුළුවන් 4යි කියලා ධන n ඇවිල්ලා 30යි. ඒ 30 වෙනි පදේ n සමානයි 30යි. ඔය එක. වාරයක් D දන්නේ නැහැ පොදු අන්තරය අපි දන්නේ නැහැ. මෙතන එකතු කිරීම තියෙන්නේ. මේක මේ පැත්තට යනවා 120 ඍණ 4 සමානයි 30 එකක් ගියාම 29යි D. මේක අඩු කරපුවාම 116 සමානයි 29යි D. මේ දෙන්න අතර වැඩි කිරීම මේ 29 මේ පැත්තට යනවා. 116 බෙදෙනවා 29. 116 තියෙනවා 4ක්. මේ 116ට 29ව තියෙනවා 4ක්. එහෙනම් D සමානයි 4යි කියන්නේ. නේ 24ක් කියදින් 24යි 24ක් 80. එතකොට 9ව 4ක් 9 18යි 18ව දෙකක් 30යි. ඒක කරපුවාම පේනවා 6යි මෙතන 8යි 9 10යි 110. හරි right. ඒ අනුව පොදු අන්තරය පොදු අන්තරය 4යි. ඊට පස්සේ කියනවා දී ඇති ශ්‍රේණියේ තුනේ ගුණාකාර පද ඉවත් කළ විට තුනේ ගුණාකාර පද ඉවත් කළාම ඉතිරි වන පදවල ඓක්‍ය සරණ කියලා කියනවා. ඒකට මේක ඔයගලන්ට බලනවා පොදු අන්තරය 4යි නම් පළවෙනි පදේ 4යි නම් ඊළඟ පදේ තියෙන්නේ 4 4ට 4ක් එකතු වෙලා ඊළඟ පදේ තියෙන්නේ 8යි 8ට 4ක් එකතු වෙලා 12යි 12ට 4ක් එකතු වෙලා 16යි 16ට 4ක් එකතු වෙලා 20යි 20ට 4ක් එකතු වෙලා 24යි 24ට 4ක් එකතු වෙලා 28යි ආදී වශයෙන් පද 30ක් තියෙනවා. හරි. එතකොට මෙයා කියන්නේ තුනේ ගුණාකාර පද තුනේ ගුණාකාර පද. ඒ කියන්නේ තුන්වෙනි පදය ඊට පස්සේ ආය තුනේ ගුණාකාරය කියන්නේ 6. 6 වෙනි පදය ඊට 9 වෙනි පදය ආදි වශයෙන් ඉවත් කරනවා. ඉවත් කරාම ඉතුරු පදවල ඓක්‍යය. ඒක මේකේ මේ පද ටිකයි ওই විදිහට මේ පද 30 තියෙන පුරාවට තියෙන තුනේ ගුණාකාර පද ටික අයින් කරලා ඉතුරු පදවල ඓක්‍යය තමයි අපෙන් අහන්නේ. ඒක මොකද කරන්නේ? මේ වගේ තැනකදී මම ඔයගලන්ට කියලා තියෙනවා මේ පද ඔක්කොංගෙම එකතුව ගන්න. මේ ශ්‍රේණියේ ඔක්කොංගෙම එකතුව අපිට ගන්න පුළුවන්. සූත්‍රයක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. Sn සමානයි n බෙදීම 2ක් A ධන L කියන සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. නේ අනිත් සූත්‍ර පාවිච්චි කරන්න පුළුවන්. පොදු අන්තරයක් දන්න නිසා ඒක පාවිච්චි කරන්න පුළුවන්. මේක හරි ලේසි. මේක පාවිච්චි කරපුවම පද 30ක් තියෙනවා. 30 බෙදීම 2 A වෙනුවට 4යි අවසාන පදේ 120යි. සුළු කරපුවම මෙතන එනවා 15යි. 15 වැඩි කිරීම 120ට 4ක් වෙනවා 124යි. 15 124න් වැඩි කරපුවම 15ක් 4 30යි 60යි බිඳුව දාන 6ක් වෙනවා. 15ක් 2 30යි 30යි 6 30යි 6 දානවා 3ක් විතර. 15ක 15 16000 10 1860යි.
එතකොට මේ පද ඔක්කොංගෙම එකතුව 1860ක් එනවා. එතකොට යා අපිට කියන්නේ අමුතු විදියක් කියන්නේ මේ ඒවට ශ්‍රේණියක් නැහැ. ඒකට සම්බන්ධයක් නැහැ පුතේ. ඒ කියන්නේ ඒකේ සූත්‍රයක් අපිට නැහැ. නමුත් අපිට මේ පද ටික හොයන්න පුළුවන්. නේද? 12 24 ආදී වශයෙන් යන පද ටිකට ලියන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් ඒ 12 24 කියන පද ටික හොයලා මේ 1870 අඩු කරන්න. එතකොට පළවෙනි පදය 12යි. දෙවෙනි පදය කිදෙන්නේ 24යි. ආදි වශයෙන් කියොත් අන්තිම පදය තියෙන 120. නෑ. එතන 120 කියලා තියෙන අන්තිම පදය. එතකොට මේකටත් අපිට සූත්‍රයක් කියන්න පුළුවන් නේ. පද කීයක් තියෙනවද? පද කීයක් තියෙනවද කියලා බලන්න මේ 120 බෙදන්න. 12යි. ඒ 12 පොදු අනුපාතය පොදු අන්තරය 12යි. ඒකින් 120 12න් බෙදපුවම 10යි. නේ? එතකොට මේකේ තියෙනවා 12 12න් බෙදන්න 1යි. මේ පදේ නම් පළවෙනි පදේ. සමහරවිට 24න් පටන් ගත්තා නම් ඒකයි මම කිව්වේ. 24 මේකෙන් බෙද 24 12න් බෙදමු දෙවෙනි පදේ. එතකොට මෙතන 120 12න් බෙදපුවාම සහ මෙයාව 12න් බෙදපුවා. මෙයාව 12න් බෙදපුවාම 2යි, මෙයාව 12න් බෙදපුවාම 10යි. එතකොට පද කීයද තියෙන්නේ? නේ? එතකොට තමන් කල්පනා කරන්න මේක පද කීයක්ද තියෙන්නේ? එහෙනම් මෙතන දෙවෙනි පදය තමයි තියෙන්නේ. දැන් මේ පළවෙනි පදය නෙමෙයි මෙයා දෙවෙනි පදය. එතකොට මෙතන 12න් එක පදයක් අඩු කරන්න. එතකොට පද 9 මේ සෝරි 10න් පළවෙනි පදය අඩු කරන්න. එතකොට පද 9යි. දැන් මේකෙදි මේක බෙදපුවම මේක තමයි පළවෙනි පදයේ විදිය. 12න් බෙදපුවම ඒක පළවෙනි පදය. ඒ කියන්නේ 12ට 12 එකයි. නේ නේද පළවෙනි පදේ නම් පද මෙතන නිකන් 10ක් තියෙනවා. ඒක තමයි හොයාගන්න. පද ගන්න අපි දැනගන්න. right එහෙනම් මෙතන තියෙනවා පද 10ක් තියෙනවා. ඒ සමානයි 12යි. පළවෙනි පදේ 12යි. අවසාන පදේ L ඇවිල්ලා 120යි. නේ මේක බෙදුන්නේ නැත්තම් මම ඔයගලන්ට කියලා දීලා තියෙනවනේ මතකයිනේ. නේද? ඒක ආපස්සට කීවෙනි පදයේද කියලා අවසාන පදයේ එහෙම නැත්නම් ඊතර තියෙන පදයේ කීවෙනි ගුණාකාර දෙන්න බලන්න ආයම වැඩි කරා. හරි. මෙතන එනවා n සමානයි 10යි. ඔයගෙට එහෙනම් Sn සමානයි n බෙදීම දෙකක් a දන් l කියන සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. n වෙනුවට පද 10යි බෙදීම 2යි a වෙනුවට 12යි අවසාන පද 120යි. මෙතන සුළු වෙනවා 10 බෙදීම 2 120යි 10 එකතු කරපුවාම 130යි 132. 132 දෙකෙන් බෙදන්න පුළුවන්. දෙකෙන් බෙදපුවාම 6 12 එකක් ඉතුරු වෙනවා. එහෙනම් 66 10න් වැඩි කරපුවාම 660යි. 66 10න් වැඩි කරපුවාම 660යි. ඒක ඔයගලන්ට පැහැදිලි. එහෙනම් ඒක කියනවා නේද? දී ඇති ශ්‍රේණියේ තුනේ ගුණාකාර පද ඉවත් කළ විට ඉතිරි පදවල ඓක්‍යය. එහෙනම් ඉතිරි පදවල ඓක්‍යය බලන්න. එකතුව බලන්න 1860න් 660ක් අඩු කරනවා. බිඳුවයි මෙතන 6න් 6ක් ගියම බිඳුවයි 8න් 6ක් අඩු කරපුවම 2යි 1200. හරි බොහොම ලේසියෙන් අපිට ওই විදිහට එක ගන්න පුළුවන්. right 8 වෙනි ගන්න බලන්නකෝ. ඔයගලන්ට ඕන තැන්වලදී නවත්ත ගන්න වීඩියෝ එක. 8 වෙනි ගන්න කියනවා පහත් දැක්කෙන නිර්මාණ රේඛා සෙන්ටිමීටර් මිලිමීටර් පරිමාණයක් සහිත සරල ධාරයක් හා කාපටුවක් පමණක් භාවිත කර නිර්මාණ රේඛා පැහැදිලිව අඳින්න කියලා දීලා තියෙනවා. PQ සමානයි 6යි කියලා දීලා තියෙනවා. PR සමානයි 5යි. QPR කෝණය අංශක 60යි. එතකොට P වල තමයි අංශක 60ක කෝණයක් ඉන්නේ. Q
QPR කෝණයේ අංශක 60ක් වෙන නිසා. එහෙනම් ඉස්සෙල්ලාම PQ සමානයි අපි අදිනවා 6කට. PQ සමානයි 6යි සෙන්ටිමීටර කියලා ලියන්න. ඒවට ලකුණු තියෙනවා. ඊට පස්සේ QPR කෝණයේ අංශක 60ක් නිසා P වලනේ QP වල තමයි අංශක 60 දෙන්නේ. කවකට්ට තුඩ මෙතනින් තියලා ඡාපයක් මෙහෙට කපලා ඒක වෙනස් කරන්නේ නැතුව ඒ ගත්ත දුරම මෙතනින් තියලා මෙහෙම එකක් කපපුවා මෙතනද කියා කරන්න. එතකොට ඒ කෝණය අපිට හම්බ වෙනවා අංශක 60යි කියලා. ඒක ලියන්න. හරිද? ඔය දෙක අපිට අංශක 60 මම පොඩ්ඩක් හරි පොඩ්ඩක් කිලින් වගේ 60ට වඩා වැඩි PQ කොහොම කපලා මෙතනින් තියලා ඒ ගත්ත දුර මෙහෙම තියලා කපන්න. මේ හරියන්නේ. මේ කෝණය අංශක 60යි හරියට ලක්ෂ්‍ය පාවිච්චි කරන්න. right. ඊට පස්සේ කියනවා PR සමානයි 5යි. කවකට්ට සෙන්ටිමීටර් 5ක් අරගෙන P වල තියලා කපන්න. කපපුවාම මෙන්න මේ හරිය කපෙනවා. එහෙනම් මෙතන තමයි R. මේකත් එක්ක යාකරන්න. මේ දුර ලියන්න 5 සෙන්ටිමීටර. ඔය දෙයට අපිට PQR ත්‍රිකෝණය සම්පූර්ණ කරගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා PQ හා QR මේ ලම්බ සමච්ඡේදක නිර්මාණය කරන්න කියලා කියනවා. PQයි QR. එතකොට PQ කියපුවාම මෙන්න මේ රේඛාවේ ලම්බ සමච්ඡේදය. භාගයට වැඩි දුරක් කරගෙන P වල තියලා ඡාපයක් කපන්න මේක. සාමේක. නේද? භාගයට වැඩි දුරක් කරන් මේ පැත්තට එකයි මේ පැත්තට එකයි කපුවා. ඒක වෙනස් කරන්නේ නැතුව Q වල තියලා මේ පැත්තට එකයි මේ පැත්තට එකයි කපලා මේ තැන් දෙක යා කරන්න. යා කරපුවම මේ පාදයේ සමාන කොටස් දෙකකට කැඩෙන අංශක 90ක් වෙනවා. ඒ ඇවිල්ලා PQ වල ලම්බ සමච්ඡේදක. QR වලත් ලම්බ සමච්ඡේදක යන්නේ. එහෙනම් මේ රේඛාවෙත් භාගයට වැඩි දුරක් කරන් මේ පැත්තට එකක් කපන්න මේ පැත්තට එකක් කපන්න. ඒක වෙනස් කරන්න නැතුව මෙතනින් තියලා මේ පැත්තට එකක් සහ මේ පැත්තට එකක් කපන්න. මේ තැන් දෙක යා කරන්න. යා කරපුවම මේ පාදය සමාන කොටස් දෙකකට කැඩෙනවා. මෙතන අංශක 90ක් හදෙනවා. මෙතන මේ දෙක ඡේදෙනවා. right. ඊට පස්සේ කියනවා PQR හරහා යන වෘත්තය නිර්මාණය කරන්න. එහෙනම් PQR හරහා යන වෘත්තය කියන්නේ කවකට්ට තුඩ මෙතන තියලා මේ දුර අරේ කරාගෙන මෙතෙන් ඇදලා ගන්න කවකට්ට තුඩ මෙතන තියන්න පැන්සලේ තුඩ මෙතෙන් ඇදලා වෘත්තය යනවා. එතකොට ඔයගලන්ට මේ විදිහට වෘත්තයක් ලැබෙනවා. ඔය විදිහට වෘත්තය අපිට ලබා ගන්න පුළුවන්. right. ඊට පස්සේ කියනවා Q සිට වෘත්තයට ස්පර්ශකයක් නිර්මාණය කරනවා. QR හි ලම්බ සමච්ඡේදකයේ හමුවන ලක්ෂ්‍ය S ලෙස ගන්න. Q වල ඉඳලා වෘත්තයට ස්පර්ශකයක් අදින්න ඕනේ. හරිද? Q ඉඳලා මේ වෘත්තයට ස්පර්ශකයක් අදිද්දී ඔයගොල්ලෝ දන්නවා නේද? ස්පර්ශක ලක්ෂයයි කේන්ද්‍රයයි නේද? ස්පර්ශක ලක්ෂයයි මෙතන කේන්ද්‍රය අතර සම්බන්ධයක් අපි කතා කරනවා. ස්පර්ශකයට ලම්බ වෙනවා. ස්පර්ශක ලක්ෂයයි කේන්ද්‍රයයි යා කරන රේඛාව ස්පර්ශකයට ලම්බ වෙනවා. එහෙනම් මෙතන අංශක 90ක් හැදෙන්න ඕන. එහෙනම් මෙතන අංශක 90ක් හැදෙන්න නම් අපි මොකද කරන්නේ? කවකට්ට තුල මෙතන තියලා මේ පැත්තට ඡාපයයි මේ පැත්තට ඡාපයයි කපන්න. මෙයාව පොඩ්ඩක් දික් කරන්න. ඊට පස්සේ කවකට්ට තුල මෙතනින් තියන්න මේ පැත්තට ඡාපයක් කපන්න මෙහෙට එකක් කපන්න. ඒක වෙනස් කරන්න තෝ මෙතනින් තියලා මේ පැත්තට එකයි මේ පැත්තට එකයි කපන්න. මේ තැන් දෙක යා කරපුවම හරියටම මේ Q කියන ලක්ෂ්‍ය හරහා මේක යනවා. එහෙනම් කවකට්ට තුඩ Q වල තියලා මේ පැත්තට එකයි මේ පැත්තට එකයි කපන්න Q වල කවකට්ට තුඩ තියන්න. හේතුව
නේද? ස්පර්ශක ලක්ෂයයි කේන්ද්‍රයයි ආකරණ රේඛාව ස්පර්ශකයට ලම්බක වෙනවා. එහෙනම් මෙතන අපි අංශක 90ක් ඇඳ ගන්නවා. 90ක් ඇඳගන්න තමයි කව කට තුන මෙතන තියලා මේ පැත්තට එකයි මෙතන තියලා මේ පැත්තට එකයි කැපුවා. අනිවාර්යෙන් එනවා විභාගෙට. ඊට පස්සේ මෙතන තියලා මේ පැත්තට එකයි මේ පැත්තට එකයි කපන්න මෙතන තියලා මේ පැත්තට එකයි මේ පැත්තට එකයි. එතකොට ඒකයි මෙතන අපි අදපු මෙම එකයි හමු වෙන තැන S කියලා යක් දාගන්න කියලා කියනවා. ඒක මේක පොඩ්ඩක් දික් කරන්න. හරිද? මේක දික් කරන්න. දික් කරපුවම අද මේ මම දික් කරනවා වගේ දික් කරන්න එපා. හරියට දික් කරන්න. විදියට එතන දාගන්න කියනවා S කියලා. නේ? රයිට්. ඔය විදිහට තමයි ඔය ටික අපිට අඳ ගන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ කියනවා RS රේඛාව හා වෘත්තය අතර ඇති සම්බන්ධතාවයට හේතු දක්වන්න කියලා තියෙනවා. RS රේඛාව හා වෘත්තය අතර ඇති සම්බන්ධය හේතු සහිතව දක්වන්න කියලා තියෙනවා. මොකක්ද අපිට කියන්න පුළුවන්? බලන්න. RS මොකක්ද කියන්න පුළුවන්? RS බලන්න. එන්න මෙතනයි මේක. හරි. බලන්නකෝ මේ පාදේ මැදනේ මෙතන එන්නේ නේද? මේ පාදේ මැද ඉන්නේ. සහ මෙතන අංශක 90ක් වෙනවා. සහ මේක පොදු පාදයේ විදිහට තියෙනවා. හරිද? එතකොට මේ ත්‍රිකෝණේ අංග සම වෙනවා. පාද දෙකයි අන්තර්ගත කෝණය, පාද දෙකේ අන්තර්ගත කෝණය අංග සම වෙනවා. එතකොට මේක ඔයගලන්ට පේනවා මේ වෘත්තයට ස්පර්ශකයක් වෙලා තියෙනවා. අපි ස්පර්ශකේ නැන්දේ. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙන නිසා මේ පාදයටත් සමාන වෙනවා. ඒ ත්‍රිකෝණ දෙක අංග සම. එහෙනම් ඔයගොල්ලෝ දන්නවා වෘත්තයකට ස්පර්ශක ඇඳපුවම බාහිර ලක්ෂයක ඉඳලා ස්පර්ශක දෙක දිගින් සමාන වෙනවා. එහෙනම් ඔයගලන්ට පේනවා එහෙනම් මේක මොකක්ද වෙන්නේ? අනිවාර්යයෙන්ම මේක RS කියන එක වෘත්තයට මොකද වෙලා තියෙන්නේ? ස්පර්ශකයක් වෙලා තියෙනවා. එහෙනම් මේ රේඛාව වෘත්තයට ස්පර්ශකයක්. ඒක තමයි එතන තියෙන සම්බන්ධය. RS රේඛාව හා වෘත්තය අතර ඇති සම්බන්ධතාවයට හේතු සහිතව දක්වන්න. එහෙනම් මේක මොකක්ද වෙන්නේ? ත්‍රිකෝණ දෙක අංග සම වෙන නිසා මේ දෙන්න සමාන වෙනවා. ඒක නිසා මොනවද වෙන්නේ? RS කියන රේඛාව මේකට ස්පර්ශකයක් වෙනවා. හරි. right. ඊට පස්සේ කියනවා RQS හියගේ මැනීමෙන් තොරව හේතු සහිතව ලියන්න. RQS QS මෙන්න මේක. ඒක මැනීමෙන් තොරව ලියන්න කියලා තමයි කියන්නේ. මොකක්ද අපිට කියන්නේ? ඔයගොල්ලන්ට කියනවා මේ ස්පර්ශක ලක්ෂණදී ඡාය නේද? ස්පර්ශකයයි නේ ස්පර්ශක ලක්ෂණදී ඡායක් ඇදලා ඒ දෙක අතර කෝණය ඡාය මගින් පරිධිආපාතන කරන කෝණයට සමානයි. එහෙනම් මේ කෝණය 60යි නම් මේ කෝණය 60යි. ඉගෙනගෙන තියෙනවා වෘත්තයට ස්පර්ශකයක් ඇදලා ස්පර්ශක ලක්ෂණදී ඡායක් ඇදපුවාම ඒ ඡායයි ස්පර්ශකයයි අතර කෝණය ඒ ඡාය මගින් පරිධිය හැදෙන මෙතන හැදෙන කෝණයට සමානයි. එහෙනම් ඒක තමයි මෙතන තියෙන්නේ. එහෙනම් මේක ස්පර්ශක ලක්ෂණදී මේක ඡාය. එහෙනම් මෙතන කෝණය මේ ඡායෙන් මෙතන හැදෙන කෝණයට සමානයි. එහෙනම් මේක 60යි. එහෙනම් මේකත් 60යි. ඒක තමයි දෙන්නේ. නේ? RQS කෝණය. RQS කෝණය සමාන වෙනවා මෙන්න මේ කෝණය. RPQ. ඒ කියන්නේ 60. හේතු ලියන්න ඒකාන්තර
වෘත්ත ඛණ්ඩේ කෝණය. හරිද? අපි ඉගෙනගෙන තියෙනවා. රයිට් ඒ විදිහට එතන ඒ ටික ඉවර කරන්න පුළුවන්. අපි බලමු ඊළඟ එක. මට ඔයගලන්ට කියන්න එදා බැරි වුණා. මට මේ පොඩි ගන්නක් ඔයගලන්ට මිස් වුණා එදා 6 වෙනි ගන්න. හරිද? 6 වෙනි එකේ අන්තිමට තියෙන්නේ වර්ගඵලයක් හොයන්න. මම ඒ ගන්න කොටස අන්තිමට දැක්කේ කරලා ඉවර වුණාට පස්සේ ඒක තමයි ඉතින් පාඩුව තියෙන්නේ. මම ඔයගලන්ට පාඩම ගන්නන්නේ මේ විදිහට නේද? නැත්නම් ඔයගොල්ලෝ කියනවා මේකයි කියලා. ඒකේ වර්ගඵල හොයන්න තියෙන වර්ග ඒකක වලින් ලියන්න මට මතක විදියට අර 6 වෙනි ගන්නේ. ඒකේ මේ අන්තිමට අහලා තියෙනවා ඍජු කෝණාශ්‍රිත හඩුවේ වර්ගඵලය සොයන්න කියලා තියෙනවා. ඒකට ඍජු කෝණාශ්‍රිත හඩුවේ වර්ගඵලය ඔයගොල්ලෝ x වලට යම්කිසි අගයක් එනවා. ඒක පාවිච්චි කරලා වර්ගඵලය හොයාගන්න. හරි. ඒකේ වර්ගඵලය මට මතක විදියට ඒකට එන්නේ හරිද? දිග ඇවිල්ලා අපිට ආවේ 2 x වලට 2.8යි. හරිද? 2.8 ට අර 8 එකතු කරපුවම 10.8යි. ඇයි x දාන 8 කියලානේ තියුනේ. හරිද? මෙතන 8 දාන x කියලා කිව්වා. 8 එකතු කිරීම x වලට එනවා 2.8. මෙතනට එනවා පළල විදියට අපිට දීලා තියෙන 5ද කොහෙද? හරිද? එතකොට මේ දෙක එකතු කරාම 10.8 වැඩි කරන්න තියෙන්නේ 5. 10.8 5න් වැඩි කරපුවාම 54ක් එනවා වර්ග ඒකක කියලා ලියන්න එතනට. තේරෙනවද? මේක පසරකට 40 බිඳුව දානවා 4ක් ඉතුරුයි. පසරක් බිඳුවයි මෙතන 4යි පසරක් එක 5යි. ඒකට දශම ස්ථාන එකක් තියන්න එපයි. නේද? මෙතන එකයි තියෙන්නේ. එකක් තිබ්බහම 54 කියලා එනවා. වර්ග ඒකක කියලා ලියන්න. වර්ග ඒකක. ඒකක නෙමෙයි මොකද ඒකක වර්ග වෙනවනේ එතන. රයිට්. ඒක තමයි එතන මට පොඩ්ඩක් මිස් වෙලා තියුනේ ගන්න. හරි. රයිට්. බලන්න ඊළඟ එක. අපි ඊට පස්සේ කතා කරන්න යන්නේ අටවෙනි කතා කරා 9 වෙනි එක බලන්නකෝ. 9 වෙනි එකේ කියනවා HE අණු වෘත්තයකට ඇඳි ස්පර්ශකයක්. HE කියන්නේ වෘත්තයකට ඇඳලා තියෙන ස්පර්ශකයක්. මේ වගේ වෘත්තයක් තියෙනවා නේ. මේ වෘත්තයට ඇඳි ස්පර්ශකයක් දීලා තියෙනවා HE කියලා. ඒ වලදී තමයි ස්පර්ශ වෙලා තියෙන්නේ. මෙතන E මොකටද? හරිද? ඒක කියනවා EB රේඛාව AEC කෝණය සමච්ඡේදනය. එමණද? EB කියන රේඛාවෙන් AEC කියන කෝණය සමච්ඡේදනය වෙනවා. එතකොට මෙතන අපි මේ විදිහට ඇඳලා තිබ්බොත් මෙන්න මේකේ සමච්ඡේදය. හරිද? AEC කෝණය. AEC කියන කෝණය මේ මම ඕ කියන වෘත්තයේ ඒකට ඇඳලා තියෙන ස්පර්ශකය තමයි HE. හරිද? HE අණු වෘත්තයට ඇඳ ස්පර්ශකයේ EB රේඛාව මගින් AEC කියන කෝණය සමච්ඡේදය. AEC කියන මේ කෝණය EB කියන රේඛාවෙන්
EB කියන රේඛාවෙන් සමච්ඡේදනය කරනවා. එතකොට මේ කෝණය සමාන කෑලි දෙකකට කැඩෙනවා. හරිද? විදිහට සමච්ඡේදනය කරනවා. ඒක දීලා තියෙනවා x කියලා දාන්න නේ. right. එතන x කියලා දාලා තියෙනවා. එතකොට මේ කෝණයත් x වෙනවා. හරි. ඊට පස්සේ කියනවා AB සමානයි AEද. AB කියන රේඛාව AEට සමාන වෙනවා. හරිද? බලන්න. AE කියන මේ රේඛාව AB කියන මෙන්න මේ රේඛාවට සමාන වෙනවා. එතකොට මේ රේඛාවට මේ රේඛාව සමාන වෙද්දී මේක සමද්විපාද ත්‍රිකෝණයක් වෙනවා. මෙයා x නම් මෙයාත් x වෙනවා. හරි? right. ඊට පස්සේ කියනවා AB සමානයි AEද FAE කියන කෝණය y. FAE කියන කෝණය බලන්න. F කියන එක මෙතන තියෙන්නේ. හරිද? මෙතන D කියලා තියෙනවා. මේ දෙන්න ඡේදනය වෙලා මෙතන තමයි F කියන එක තියෙන්නේ. FAE කියන කෝණය දීලා තියෙනවා ඒගොල්ලෝ y කියලා. මේ කෝණය y. ඔව්. ගන අපෙන් අහනවා CBG x y ඇසුරෙන් ලියන්න. CBG කියන කෝණය බලන්න. CB G වලදී මෙතන තියෙනවා මේ රේඛාවයි මෙතනයි යා කරලා එතකොට අපෙන් අහන්නේ CBG කියලා. CBG කියන මෙන්න මේ කෝණය. ඒකනේ CBG. මොකද කරන්න පුළුවන්? මේ කෝණයට අපිට කොහොමද එන්න පුළුවන්කමක් තියෙන්නේ කියලා අපි බලන්න. බලන්න කොහොමද එන්න පුළුවන් කියලා. හරි බලන්න මෙතන අපිට කියන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණය ගත්තාම නේද මේක y කියලා අපිට දීලා තියෙනවා මේ කෝණය x දෙකයි x එතකොට මේක වෘත්ත චතුරස්‍රයක් නේද මේක එතකොට වෘත්ත චතුරස්‍රයක් මේක වෘත්ත චතුරස්‍රයක් එතකොට බලන්නකෝ අපිට මේ කෝණය හොයාගන්න පුළුවන්. ඒ මේ ත්‍රිකෝණේ පාදය දික් කරපුවම හැදෙන බාහිර කෝණය මේ කෝණ දෙක එකකට සමානයි. නේ? මේ විදිහට තියෙද්දි මේ කෝණය 2x මේක y නම් මේක 2x ධන y. ඒක හරිද? එහෙනම් මේ කෝණය අපිට හම්බ වෙනවා 2x ධන y කියලා. ත්‍රිකෝණේ පාදය දික් කිරීම සෑදෙන බාහිර කෝණ. නේ? එහෙනම් ඒ කෝණය ඇවිල්ලා අපිට කියන්න පුළුවන් ABC කෝණය. ABC කෝණය සමානයි 2x ධන y ත්‍රිකෝණය. AED කියන ත්‍රිකෝණේ AED කියන ත්‍රිකෝණේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ. නේ? එතකොට මේ කෝණය එකතු කරලා 180යි. එහෙනම් CBA කියන කෝණය අපිට හම්බ වෙනවා. CBA කෝණය ධන මේ කෝණය. මොකද්ද? CBA කෝණය. CBA කෝණය සමානයි CBA කෝණය සමානයි අංශක 180. උච්ච ත්‍රාස්ත්‍රයක නේද සමග කෝණ. සමග කෝණ පරිපූර්ණකයි මේ දෙක එකතු 180. එතකොට CBA කෝණය
ධන මේ කෝණය අපි දන්නවා. නේද? මේ කෝණය විලා 2යි CBA කෝණය අපි දන්නවා 2x ධන y සමාන 180යි. එහෙනම් CBA කෝණය සමානයි 180 ඍණ 2x ධන y. මේකට වරහණක් දාගන්න. මොකද අඩු කරන්න ඕනේ මේ x ධන. ඒතර මේ ඍණ මේ දෙන්නටමයි තියෙන්නේ. එහෙනම් CBA කියන කෝණය අපිට හම්බ වෙනවා 180 ඍණ 2x ධන ඍණ y. හොයි. මේ කෝණය. මේ ලොකු කෝණය මේක නම් මේ කෝණය බලන්න මොකද කරන්නේ? ඒ ලොකු කෝණය මේ x කියන කෝණය අඩු කරන්න. නේ මේ ලොකු කෝණය මේ x කියන අඩු කරපුවාම අපිට හම්බ වෙනවා CBG කෝණය. එහෙනම් CBG කියන කෝණය සමානයි CBA කෝණයෙන් අඩු කරන්න ඕනේ CBA කෝණයෙන් මේ x කියන අඩු කරන්න. හරි. ඒ අනුව මම මෙතන ලියන්නම් CBG කියන කෝණය සමානයි 180 ඍණ 2x ඍණ y වලින් x එකක් අඩු කරපුවාම CBG කියන කෝණය අපිට හම්බ වෙනවා 180 ඍණ 3x ඍණ y. ඔක ඔන්නට ඕන ඍණ එළියට ඇදලා අරගෙන 180 ඍණ 3x ධන y කියලා ලියන්නත් පුළුවන්. හරි? ඉතින් හම්බ. ඊළඟ එකේ කියනවා x y වලින් අපි ඉල් තියෙනවා CBG කියලා. හරි? right ඊළඟ කියනවා AFG ත්‍රිකෝණය සම ද්විපාද ත්‍රිකෝණයක් බව පෙන්නනවා. AFG කියන්නේ මෙන්න මේක සම ද්විපාද ත්‍රිකෝණයක් කියලා කියන්නේ තියෙනවා. සම ද්විපාද ත්‍රිකෝණයක් වෙන්න නම් මොකද වෙන්නේ? මේ පාද දෙක සමාන වෙන්න ඕනේ. නේ මොනවාරි පාද දෙකක් සමාන වෙන්න ඕනේ සම්මුඛ පාද දෙක. කෝණ දෙකක් සමාන වෙනවා. මේක දිහා බලපුවහම අපිට බොහොම ලේසියෙන් පේනවා මෙන්න මේ කෝණය මෙයා y මෙයා x. එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණේ පාදයේ දික් කරපුවම එතන බාහිර කෝණය මේ දෙන්නගේ එකතුවට සමානයි. නේද? මේ කෝණය මෙයා y මෙයා x ඒ දෙන්නගේ එකතුවට සමානයි. එහෙනම් මෙයා ඇවිල්ලා x තරම. ඒ වගේම හරිද? මෙන්න මේ කෝණයත් හරිද? බලන්නකො මෙන්න මේ ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිකෝණය පාදයක් දික් කරපුවම හැදෙන මේ කෝණේ එකතුවට සමානයි. නේද? මේ ත්‍රිකෝණේ පාදයේ දික් කරපුවම හැදෙන බාහිර කෝණය මේ කෝණ දෙක එකතුවට සමානයි. මෙයා x ධන මෙයා y. ඇයි? එයා y කියන්නේ. මෙතන අපිට පේනවා ස්පර්ශකයක් ඇදලා ස්පර්ශක ලක්ෂිත ජායක් ඇදපුවාම ස්පර්ශකයයි ජායයි අතර කෝණය ජාය මගින් පරිදි ආපාතනය කරන මේ කෝණයට සමානයි. ඒ කියන්නේ මේක y වෙනවා. එහෙනම් අපිට ඒක කියන්න. ඒකට කියන අපි ඒකාන්තර වෘත්ත ඛණ්ඩේ කෝණ. එහෙමනේ ඉගෙනගෙන තියෙන්නේ. එහෙනම් ACD කියන කෝණය y වෙනවා. හරිද? නේද? එහෙම නැත්නම් DAE වෙනවා. DAE කියනවා ඒකාන්තර වෘත්ත ඛණ්ඩේ කෝණ. ඒකාන්තර වෘත්ත ඛණ්ඩේ කෝණ. ඒ අනුව ACD කියන කෝණය y වෙනවා. ACD y වෙනවම එහෙනම් මේ කෝණය y මේක x කියලා කියනවා. එහෙනම් මේ කෝණය අපිට මේ කෝණ දෙක එකතුවට සමාන වෙනවා. හරි? ඒක අපිට කියන්න පුළුවන් AFG කියන කෝණය AFG කෝණය කියන්න පුළුවන්. එහෙම නැත්නම් AGF එක නේ මෙතන මේක කියලා තියෙනවා. හරි? AGF කියන කෝණය. AGF කෝණය සමානයි මම මේ කෝණය ලියන්නම් GCE කෝණය දාන GCE කෝණය GCD කෝණය GCD කෝණය දාන හරි නැත්නම් GCE කියලා ලියුවත් ප්‍රශ්නයක් නැහැ කොහොමද එකයි මන්ද GCE කෝණය දාන මේ කෝණය
GEC කෝණය. මේ කෝණය දාන මේ කෝණය මේකට සමානයි. GEC කෝණය. එහෙම නැත්නම් CEG කෝණය. CEG කෝණය. හේතු කියන ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සැදෙන බාහිර කෝණ. එහෙනම් AGF කියන කෝණය අපිට හම්බ වෙනවා මේ කෝණය ඇවිල්ලා y මේ කෝණය ඇවිල්ලා x දාන y කියනවා ඒක කියලා. ඒ වගේම මෙන්න මේ කෝණය AFG කෝණය. AFG කෝණය අපිට හම්බ වෙනවා මෙන්න මේ කෝණය එකතු කිරීම FAE කෝණය නැත්නම් EAF කෝණය එකතු කිරීම AEF කෝණය. AEF කෝණය. නේද? ඒකත් ඇවිල්ලා ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සැදෙන බාහිර කෝණ. එහෙනම් AFG කෝණය. AFG කෝණය සමානයි මේ කෝණය ඇවිල්ලා y මේක ඇවිල්ලා x. ඒක ගන්න පුළුවන් දෙක. ඒකයි දෙකයි පේනවනේ. මේ දෙන්න සමාන. එහෙනම් මේ දෙන්න සමාන. ඒක නිසා අපිට කියන්න පුළුවන් AGF කියන කෝණය සමාන වෙනවා AFG කියන කෝණය. නේ? ඔන්න මෙතන කියන්නේ 1 සමානයි 2. 1 සමානයි 2. එම නිසා මොකද අපිට කියන්න පුළුවන්? AGF AFG සම ද්විපාද ත්‍රිකෝණයක හේතුව මොකක්ද? සමාන කෝණවල ත්‍රිකෝණයක සමාන කෝණවලට සම්මුඛ පාද සමානයි. ත්‍රිකෝණයක සමාන කෝණවලට නේද? සමාන කෝණවලට සම්මුඛ පාද සමාන පිළිස. ඒක සමෝධි පාස්තු කොනෙක්ට් කියලා. right. ඊළඟ බලන්න 10 වෙනි එක දහවෙනි එකේ කියනවා PQR හා RST සමපාද ත්‍රිකෝණ දෙකක් දීලා තිනවා PQR කියන දත්ත ලකුණු කරාගෙන ඒක තමයි වැදගත්ම දේ. මේ විදිහට තියෙනවා සමපාද ත්‍රිකෝණ දෙකක්. මේක තියෙනවා PQR. එතකොට කෝණ සමාන වෙනවා. ඒ දත්ත ලකුණු කරාගන්න පුතේ හැම වෙලාවෙම. පාද දිගින් සමානයි. ඒක තමයි විකල් දෙක ගානේ ගන්නවා. එතකොට පාද සමානයි. හරිද? ඊට පස්සේ කියනවා RST සමපාද ත්‍රිකෝණ. එතකොට RST කියන එක බලන්න කොහොමද තියෙන්නේ? හරිද? RST දීලා තියෙන්නේ මෙන්න මේක තියෙනවා. මෙතන මෙහෙම ගිහිල්ලා තියෙනවා මේක S කියලා ලක්ෂයකට සහ R කියන T කියන එක නෙමෙයි. ඔය දෙක. මේක T මේක S කියලා. මොකද මේක කියන්නේ. මේක සමපාද ත්‍රිකෝණය. එතකොට මේ පාද කැල්ල සමානයි. මෙයත් 60යි. මේ කෝණේ එයත් 60යි. මේ කෝණේ මෙයත් 60යි. ඔබ ලකුණු කරගත්තම ගොඩක් වෙලාවට අපිට දත්ත මිස් වෙන්නේ නැහැ. එයා කියලා තියෙන දේවල් ලකුණු කරගන්න. සහ මෙතන QRT කියන කෝණය QRT කෝණය x කියලා දෙනවා. QRT කියන මේ කෝණය x කියලා දෙනවා. ඔය තමයි. right.
එහෙනම් මේක කියනවා PRS යාගේ එක්සසොරෙන් ලියන්න. PRS කියන එක කොහෙද තියෙන්නේ බලන්න. PRS නේ PRS කියන කෝනේ එක්සසොරෙන් දාන්න කියලා. මොනවද අපිට ලියන්න පුළුවන්? කියන්න බලන්න. right බලන්නකෝ. එතන PRS කියන මෙන්න මේ කෝණය තමයි පෙන්වලා තියෙන්නේ. මේ කෝණය 60යි නේද? මේ කෝණය අංශක 60යි. හැටෙන් මේ කෝණය අඩු කරා නම් හරියි. ඉතින් මේ කෝණය අපිට ලියන්න පුළුවන්. මේ මුළු කෝණයම x කියලා අපිට කිව්වනේ. නේද? මේක සමපාද ත්‍රිකෝණයට නම් මේ කෝණය 60යි. නේද? 60න් මේ ටික x කියලා මෙන්න මේ කැලල අඩු කෙරුවා නම් අපිට අවශ්‍ය අර e කියලා කෝණය තියෙනවා. එහෙනම් මේ කෝණ කැලල ඇවිල්ලා මොනවද හම්බෙන්නේ අපිට? 60 අඩු කිරීම x. ඒතර මේ කෝණය 60යි. එහෙනම් 60න් 60 අඩු කිරීම x අඩු කරනවා. අඩු කරපුවාම මේ කෝණයත් x කියලා එනවා. 60 අඩු කිරීම 60න් අඩු කරනවා 60 අඩු කිරීම x. එතකොට 60 ධන ඍණයි ධනයි ඍණ 60 ඍණයි ඍණයි ධන එකවරක් x. ධන x ට ඍණ x කැපලා ගිහලා මේක x කියලා. එහෙනම් මේක ඇල්ල x කියලා අපිට. ඒක ලියන්න පුළුවන් නේද? එහෙනම් PRS කියන කෝණය PRS කියන කෝණය අපිට ගන්න පුළුවන් PRS කෝණය සමානයි මොනවාද? 60 අඩු කිරීම TRP එහෙම නැත්නම් PRT කියනවා. නේ ඒතකොට PRT වලට තමයි අපි ලිව්වේ මොනවා කියලාද? PRT. PRT කෝණය සමානයි 60 අඩු කිරීම x. නේද? PRT කියන කෝණය මුළු එකම මේ කෝණෙම 60යි. අයි මේක සමපාද ත්‍රිකෝණයක්නේ. එතකොට මේ කෝණෙම 60යි. 60න් මේක ඇල්ල x. එහෙනම් PRT කෝණය ගන්න 60 අඩු කිරීම. එහෙනම් PRT වෙනුවට දානවා අපි 60 අඩු කිරීම x කියලා. ඒකට වරහණක් දාන්න. ඒකට දාපුවම තමයි මෙතන එනවා 60 ඍණයි ධනයි ඍණ 60යි ඍණයි ඍණයි ධන x ඒකට එක කැපිලා PRS කියන කෝණය අපිට හම්බ වෙනවා x කියලා. නේ? ඊට පස්සේ බලන්න ඊට පස්සේ කියලා QRT x ඇසුරෙන් ලියන්න. QRT නෑ RQT බලන්නකෝ RQT කොහෙද තියෙන්නේ? R මෙතන තියෙනවා Q කොහෙද? RQ මෙතන තියෙනවා RQT මෙන්න මේක U කියලා දෙනවා නේ. RQT x ඇසුරෙන් ලියන්න පුළුවන් නේ? මේ කෝණයයි එකතු කරපුවාම මේ කෝණයට සමානයි. ඒ මේක සම්පාද ත්‍රිකෝණය. ත්‍රිකෝණ එක් පාදයක් දික් කිරීමෙන් හදන බාහිර කෝණයට මේ කෝණ දෙක එකතු සමානයි. එහෙනම් මේ දෙක එකතු 60යි. එහෙනම් 60න් මේ x අඩු කරපුවා මේක එනවා 60 ඍණ x. එවනේ 60 ඍණ x කියලා. ඒක මම මෙතන මම ලියන්නම් RQT RQT කෝණ එකතු කිරීම මෙන්න මේ කෝණ. PRQ කෝණය සමාන වෙනවා මේ කෝණයට. RTU කෝණ එහෙම නැත්නම් RTS කෝණ. RTS කෝණ. RTS කෝණය දන්නවා 60යි. මෙතන ඕන ලියන්න ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ. ත්‍රිකෝණයක පාදයක් දික් කරලා හදන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු සමානයි. පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ. හරි
එහෙනම් RQT මේක වෙනුවට ලියනවා TRQ වෙනුවට x. ඒ අනුව RQT කෝණය සමානයි 60 ධන x පැත්තට ඍණ x වෙනවා. එහෙනම් 60 අඩු කිරීම x. RQT. ඊට පස්සේ කියනවා QRT ත්‍රිකෝණය අංග සමයි PRS ත්‍රිකෝණය බව පෙන්වන්න. QRT කියන ත්‍රිකෝණය ඔය දෙකේ. QRT කියන මෙන්න මේ ත්‍රිකෝණය. අංග සමයි PRS මෙන්න මේ ත්‍රිකෝණය සහ මෙන්න මේ ත්‍රිකෝණය අංග සම කරන්න. බොහොම ලේසියෙන් අංග සම වෙනවා අපි දත්ත ලකුණු කරලා තියලා නිසා. නේද? මෙයාට ඉරි කැලි දෙකයි මෙයාට ඉරි කැලි දෙකයි. එහෙනම් මේ පාදයයි සමානයි. සහ මේ පාදයට සමානයි. වෙනවා මේ පාද කැල්ල සමානයි. මේ පාද කැල්ල සමානයි. සහ මේ කොනේ පේනවා. මෙයා x මෙයාත් x. මෙතන පාද දෙකයි අන්තර්ගත කෝණය ත්‍රිකෝණ දෙක අංග උත්තරේ නාට කරන්න නේ. ඒක නිසා තමයි දත්ත ටික හරියට ලකුණු කරලා තියෙන්නේ. මෙතන තියෙන දත්ත වලින්ම කියන්නේ. හරි. එහෙනම් මෙතන අපිට ලියන්න පුළුවන් අදාළ ත්‍රිකෝණ දෙක එකක් ඇවිල්ලා QRT කියන ත්‍රිකෝණය හා අනිත් ත්‍රිකෝණය ඇවිල්ලා PRS ත්‍රිකෝණ වල QRT මේ ත්‍රිකෝණය හා PRS මේ ත්‍රිකෝණය ගත්තාම QR කියන පාදය සමාන වෙනවා PR නේ. සම පාද ත්‍රිකෝණයක් මේක නේද? ඒකට ඕනනම් D8 එහෙම නැත්නම් සම්පාද ත්‍රිකෝණයක් කියලා ලියන්නත් උ. D8 එහෙම නැත්නම් සම්පාද ත්‍රිකෝණයක් නිසා. සමපාද ත්‍රිකෝණයක් නිසා. ඕනනම් ත්‍රිකෝණය නම් කරන්නේ PQR සම්පාද ත්‍රිකෝණයක් නිසා. right. එහෙම නැත්නම් PQR සම්පාද ත්‍රිකෝණේ පාද. කැමති දෙයක් කියන්න පුළුවන්. ඊට පස්සේ මේක සම්පාද ත්‍රිකෝණ නේ. එහෙනම් RT කියන පාදය සමාන වෙනවා RS කියන පාදයට. ඒකත් ඇවිල්ලා මොනවද? RTS සමපාද ත්‍රිකෝණයක් නිසා. සමපාද ත්‍රිකෝණයක පාද තුනම සමාන වෙන්නේ. සහ මේ කෝණය x එහෙනම් QRT කියන කෝණය සමාන වෙනවා PRS කියන කෝණයට සමානයි x. මොකක්ද කියන්නේ? ඉහත පෙන්නයි. ඒක නම් පෙන්නේ නේ. එහෙනම් ඉහත පෙන්වා ඇත. ඉහත සාධනය කරා කියන්නේ. ඒක නිසා අපිට කියන්න පුළුවන් QRT කියන ත්‍රිකෝණය අංග සම වෙනවා PRS කියන ත්‍රිකෝණයට අවස්ථාව පාදයයි කෝණයයි පාදය. නේ? එහෙනම් ඒ අවස්ථාවේදී ත්‍රිකෝණ දෙක අංග සම. right. ඊට පස්සේ කියනවා වෙනවද? right. ඊළඟ එකේ කියනවා PQR ත්‍රිකෝණය PQRS චතුරාශ්‍රය වෘත්ත චතුරාශ්‍රයක් බව සාධනය කරන්න කියලා. PQRS මේක වෘත්ත චතුරාශ්‍රයක් කියන්නේ. මොකද කරන්නේ? බලන්න. කොහොමද අපි වෘත්ත චතුරාශ්‍රයක් කියන්නේ?
අපිට PQRS කියන එක වෘත්ත චතුරස්‍රයක් කියන එකේදී ඔයගලන්ට පේනවා කැමති විදිහට ලියන්න පුළුවන්. ඒකේදී ඔයගොල්ලෝ බලන්න මොනවාද අපිට කරේ. මෙතන මේ ත්‍රිකෝණ දෙක අංග සම කළා. ත්‍රිකෝණ දෙක අංග සම වුණාම මෙන්න මේ ත්‍රිකෝණය සහ මෙන්න මේ ත්‍රිකෝණයේ අංග සම වුණාම මෙයා x කියලා තියෙනවා, මෙයා x කියලා තියෙනවා. හරිද? මේ කෝණය මෙන්න මේ 5යි ඉරිකැල්ලක් ගන්න නැති කෝණය. මේකේ 5යි මෙතන එකයි 6යි නෙමෙයි. රෝමිලක්කම් 6යි මේකේ රෝමිලක්කම් 6යි. රෝමිලක්කම් 6යි ඉරිකැල්ලක් ගන්න නැති කෝණය 6 5යි මෙතන 6යි 6යි ඉරිකැල්ලක් ගන්න නැති මේ කෝණයට මේ කෝණය සමානයි. මේ කෝණයට මේ කෝණය තමයි සමාන. එතකොට මේ කෝණය 60 ඍණ x. එතකොට මේ කෝණයත් 60 ඍණ x. එමුනේ? එතකොට මේ වෘත්ත චතුරස්‍රයේ මෙයා ලැබිලා එකම ඛණ්ඩේ කෝණ. එකම ඛණ්ඩේ කෝණ නම් මෙයා 60 ඍණ x මෙයාත් 60 ඍණ x වෘත්ත චතුරස්‍රයක් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයගලන්ට පුළුවන් මෙන්න මේ කෝණය කොච්චරද වෙන්නේ? මේ කෝණය කොච්චරද වෙන්නේ? ඒක මේ ටික x නේ මේ ටික 60. එහෙනම් 60 ධන x කියලා එන්නේ මේක. එහෙම නැත්නම් මේ ටික 60යි මේ ටික x 60 ධන x කියලා. එහෙනම් QRS කෝණය අපිට හම්බ වෙනවා. හරිද? QRS කෝණය සමානයි 60 එකතු කිරීම x. හරි? ඒක අපිට දන්නවා ඒක 60 එකතු කිරීම x කියලා. සම මේ කෝණයත් අපිට ලියන්න පුළුවන් අංග සම ත්‍රිකෝණ අනුරූප අංග. නේද? එතකොට අපිට කියන්න පුළුවනි මෙන්න මේ කෝණ මේ කෝණයට සමානයි. RQT කියන කෝණය සමාන වෙනවා RPS ට. RPS කියන කෝණයට සමානයි ඒක ඇවිල්ලා 60 ඍණ x. ඒක ඇවිල්ලා මොනවාද? අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග. අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග. එහෙනම් මේ කෝණය එහෙනම් මේ චතුරස්‍රයේ මේ කෝණයයි සමුක්කෝණ. සමුක්කෝණ පරිපූර්ණකයි කියවනම් හරි. නේ? සමුක්කෝණ පරිපූර්ණකයි කියවනම් හරි. එහෙනම් QPS කියන කෝණයයි QRS කියන කෝණයයි අපි එකතු කරමු. QPS කියන කෝණය එකතු කිරීම QRS කියන කෝණය. QPS කියන කෝණය අපිට හම් වෙනවා QPS කියන කෝණය 60 එකතු කිරීම 60 ඍණ x. නේ 60 එකතු කිරීම 60 ඍණ x තමයි මේක. ඒකට 60 එකතු කරපුවා 120 එනවා ඍණ x කියලා. ඒකට මේ කෝණය ඔයගලන්ට පේනවා 120 ඍණ x කියලා. හරි. 120 ඍණ x. එයාට එකතු කරන්න ඕනේ මේ කෝණය. මේ කෝණය ඇවිල්ලා කොච්චරයිද? 60 ධන x. 60 ධන x. හරි. එහෙනම් එයාට එකතු වෙනවා 60 ධන x. ධන x ට ඍණ x කැපෙනවා. කැපිලා 120යි 60යි 180. එහෙනම් මෙතන අපිට හම්බ වෙනවා QPS කියන කෝණය ධන QRS කියන කෝණය අංශක 180. එහෙනම් මේ චතුරස්‍රයේ සමුග කෝණ පරිපූර්ණකයි. චතුරස්‍රයේ සමුග කෝණ පරිපූර්ණකයි නම් ඒක මොකද්ද? වෘත්ත චතුරස්‍රය. එහෙනම් මොනවද අපිට කියන්නේ? එම නිසා PQRS වෘත්ත චතුරස්‍රයකී හේතුව සම්මුඛ කෝණ පරිපූරක නිසා. හරිද? සම්මුඛ කෝණ පරිපූරක නිසා මේක අපි වෘත්ත චතුරස්‍රයක් කියලා කියනවා. බොහොම ලේසි දෙයක්. හරි. right අපි ලේක බලමු. අපි අතේ 10 වෙනි එක හැදීමක් මතක විදියට. right 11 වෙනි එක බලන්න. ඒක එච්චරයි නේ තියුනේ. right 11 වෙනි එක බලන්න. 11 වෙනි එකේ තියෙනවා පතුලේ විස්කම්භය 21 සෙන්ටිමීටර වූ උස 14ක් වූ යකඩ ඝන සිලින්ඩරයක් උණු කිරීමෙන්
ඝන ගෝල 5ක් සාදනු ලැබේ. පරිස්සමට කියවන්න ගන්න පතුලේ විස්කම්භය රූපය අඳ ගන්න පුතේ. හරිද? පතුලේ විස්කම්භය තමයි අපිට දීලා තියෙන්නේ. පතුලේ විස්කම්භය දීලා තියෙනවා 21 සෙන්ටිමීටර්. පතුලේ විස්කම්භය 21 සෙන්ටිමීටර් උස 14යි. උස 14යි. හරිද? යකඩ ඝන සිලින්ඩරයක් උණු කිරීමෙන් ගෝල 5ක් සාදනු ලැබේ. ගෝල 5ක් හදනවා. ගෝලයක පරිමාව අපි දන්නවා මොකක්ද? අර ආරච්ච ගෝලයක පරිමාව අදකද 3න් 4යි 5r ගන්න. මේ ඒ වගේ පහක් හදන්න. මේ දෙක සමානයි. එහෙනම් මේ පැත්තත් පහක් වෙනවා. එහෙනම් මේකේ පරිමාව අපි දන්නවා සිලින්ඩරේ පරිමාව කියන්නේ පතුලේ වර්ගඵලය වෘත්තයක් 5r වර්ගයේ වැඩි කිරීම උස. ඔය දෙක සමානයි. සිලින්ඩරේ පරිමාව ගෝල පහේ පරිමාවට සමානයි. සිලින්ඩරේ පරිමාව සමානයි 5 ගුණයක් ගෝලයක පරිමාව. ඇයි ඒ යකඩ වලින් මේ හදන්නේ? සම්බන්ධය. මෙතන 5 වලට නම් 7න් 22 දා ගන්න පුළුවන්. එහෙම නැත්නම් 5 කියන එක මේ පැත්තට ඇති කැපිලත් යනවා. ඒකමක් නෑ. 5 වලට මම 7න් 22 දාන්නම්. R වලට දානවා විස්කම්භය 21. 21 දෙකෙන් බෙදන්න. 21 බෙදීම දෙකක් කියන R වර්ගයේ. තේරෙනවද? ඔය රූපය අඳගන්න සමහරවිට R වලට 21 දාගත්තොත් උත්තරේ හරියන්නේ නැහැ. H වලට දාන්න 14. සමානයි 5 වැඩි කිරීම 4යි 3න් 4යි 5 වලට 7න් 22 දාන්න. R එක දන්නේ R 3. එහෙනම් R බව පෙන්වන්න තියෙන එක තියෙන්නේ. අරස්කුන්ති දාන්න මේ උඩ තියෙන යට යනවා යට තියෙන උඩට යනවා. 22යි 7 වැඩි කිරීම 21ට 2 වැඩි කිරීම 21ට 2 වැඩි කිරීම 14 5 කියන එක යට තියෙන්නේ නේ. 3 උඩට යන්නේ 4ත් යටට එන්නේ 7 උඩට යන්නේ 22 යටට යන්නේ. සමානයි R 3 බලන්න. R තමයි. ඒකට මේක හදන අතරේ බලන්න 21ක් උඩට හිටින්න එහෙනම් 3 බලයක් නෙදී. එහෙනම් 21 වට ඉතුරු කරගන්න. හරිද? 21 දැන්ට දෙකක් තියෙනවා. තව 21 එකක් උඩට ආපු ගමන් නවත්තන්න. මොකද ඝන මූලය ගත්ති 21 තුනක් තියලා 3 බලයෙන් කැපෙන්නේ. නේද? 21 3 බලය ඝන මූලය 3 එකේ බලය කොහොම කැපෙන්නේ? එහෙනම් 21 තුනක් උඩ තියෙනවා. හරිද? ඒවා බලන්න බව පෙන්වන්නේ මොකද්ද කියලා ඒ භවයේ තියෙන හැටියට හදාගන්න. මේකට මේක කපනවා. මේකටත් මේක කපලා දාන්න. අම්මා 21 තියාගන්න. අම්මා 4ක් තුන 21 නෑ මේකත් එක්ක මේක කපනවා. එහෙනම් 4ක් තුන 21යි. right එහෙනම් මෙතන 21යි මෙතන 21යි 4ක් තුන 21යි එක තියෙනවා. එහෙනම් 21 වැඩි කිරීම 21 වැඩි කිරීම 21. යට ඉතුරු වෙන්නේ මොනවද? 2 7. 4 පසරක අතර 20යි 20 2 40. 40. එහෙනම් 40 කෙනෙකුත් තියරන් එකක් දැක්කද? උතරින් නවත්තන්න. උතරින් යාට සුළු කරන්න යන්න එපා. දැන් R 3 බලය කියලා තියෙනවා. මේකට ඝන මූලය දාන්න. මෙතන තියෙනවා 21 3 බලය යටින් 40 R 3 බලය. එහෙනම් ඝන මූලය ගන්න. මෙයාගේ 3න් එකේ බලය ගන්න. මෙයාගේ 3න් එකේ බලය ගන්න. එහෙනම් 21 3 බලය 40 මෙයාගේ ගන්නවා 3න් එකේ බලය සමානයි R 3 බලය මෙයාගේ 3න් එකේ බලය. ඒ කියන්නේ ඝන මූලය. වරහන් ඉවත් කරපුවාම බල වැඩි වෙනවා. නේ? බල වැඩි වෙනකොට මෙතන ලියන්න පුළුවන් 21ට 40 එතන මෙතන මෙයාගේ 3 බලය ඒක 3න් එකකින් වැඩි කරනවා. ඒක 3 බලය 3. මෙතන එකේ බලය 3. එකේ බලය 3න් එකකින් වැඩි කරපුවාම ඒකම තමයි. 3න් එක වගේ. සහ R 3 බලය. එයාවත් වැඩි කරනවා 3න්. මේකට මේක කපනවා මේකට මේක. කැපිලා උඩ එනවා 21යි යට එනවා එක් කරක් 3න් එක 3න් එකයි. 40 3න් එක. සමානයි 40 3න් එක කියන්නේ ඝන මූලය. 21 යටින් එනවා 40 නේද? ඝන මූලය කියන්නේ මෙතන දාන්න ඕනේ 3.
තුනෙන් එකේ බලයෙන් මම ගන්නලා තියෙනවා. එහෙනම් R සමානයි 21ට 40 ඝන මූලය කියලා උත්තරය අපිට තියෙනවා. නේ? ඒකට උත්තරය අපිට එකට ගන්න. ඊට පස්සේ කියනවා R ගේ පළමු දශම ස්ථානට සොයන්න. එහෙනම් R වර්ගයේ පළමු දශම ස්ථානට හොයන්න කියද්දී R සමානයි 21ට 40 තුනෙන් එකේ බලයක තමයි තියෙන්නේ. R සමානයි 21 ලියන්න පුළුවන් 10 එකේ බලය 40 ලියන්න පුළුවන් 10 එකේ බලය. හරිද? එතකොට ලඝු වල බලන්න හරි 21 බිඳුව බලන්න. 21 බිඳුව බලපුවම 32යි 22යි කියලා. එතෙන්ට අපිට කියන්න පුළුවන් 32යි 22යි. 40 අපිට බලපුවාම 60යි 21යි කියලා. එතකොට ඒකේ ඝන මූලයේ ඉඳලා 3 එකේ ඉඳලා 3 එකේ වැඩි කරා. නේ? ওই විදිහට අපිට දාගන්න. දැන් උඩ සුළු වෙන්න දෙයක් නෑ. එහෙමම තමයි ඉන්නේ 1.32 යටින් එනවා 3න් බෙදන්න ඕනේ 1ට 3 ඉවන්නේ 16ට 3 අරක් 5 15යි එකක් ඉතුරුයි 10ට 3 අරක් 3 9යි එකක් ඉතුරුයි 12ට 3 අරක් 4යි එකට නෑ බිඳුව ආයේ 10ට 3යි එකින් දෙක දුරට තියෙනවක් නෑ පාද සමාන මැද බෙදීම තියෙන්නේ බල අඩුවේ දෙකෙන් බිඳුවක් 2යි දෙකෙන් හතරක් බෑ එකක් ඉල්ල ගන්න 12න් හතරක් අඩු කරනවා 8යි මෙතන තියෙන 1 එකෙන් 3ක් බෑ එකක් ඉල්ල ගන්න 11න් 3ක් අඩු කරන්නේ 11න් 3ක් අඩු කරපුවාම 8යි මෙතන තියෙනවා 2යි දෙකෙන් 5ක් බෑ එකක් ඉල්ල ගන්න 12න් 5ක් අඩු 12න් 5ක් අඩු කරපුවාම 7යි මෙතන තියෙන බිඳුව 78යි 82 කොහෙද තියෙන්නේ කියලා බලන්න ඕනේ තනි බලයකට නේ 78යි 82 අපි බලපුවාම තියෙනවා 78යි 82 තියෙනවා හරියටම 61 4 71 4 78 එතකොට බිඳුව දශම පූර්ණ සංඛ්‍යා එක උත්තරයක් කියන්නේ 6.41 සෙන්ටිමීටර කියලා හරි හම්බ. ඒ කියන්නේ ගෝලයකාරයේ උත්තරේ. ඒතර ආසන පළමු දශම ස්ථානට මේක 4 ඉඳන් මෙයාට එකතු කරන්නේ 6.1 සෙන්ටිමීටර කියලා අර අපිට ලැබෙනවා. හරි. right. ඉතින් මම ලේසි වැඩේ. ලියා ගන්න අවශ්‍ය කට්ටිය වීඩියෝ එක නවත්තලා මට ඔයලාගේ ලඝු අහන්නත් අවශ්‍ය නැහැ. ත්‍රිකෝණමිතිය ගණන් වලදී සයින් කොස් අහන්න අවශ්‍යත් නැහැ. මම ඔය කරගෙන යනවා. එමනේ තමලගෙන් ආන්න ගත්තාමනේ තමලට ඔය බටන් එක ඔබලා උත්තරයක් දී ගන්න බැරි අසාර්ථක පන්තියක් වුණේ අපේ පන්තියේ. රයිට්. ඒ වුණාට මම මගේ පාර්ට් එක කරගෙන යනවා. ඒවා එහෙම තමයි. රයිට්. 12 වෙනි ගන්න බලන්න. 12 වෙනි ගන්න කියනවා ගුරුකුණු පාසලක විද්‍යා ගණිත හා ප්‍රාථමික පාඨමාලා සඳහා අලුත් සිසුන් 240ක් බදවා ගන්නා ලදී. ඒක තමයි කියන්නේ. හරි. එතකොට ඔයගලන්ට ඒකේ අදාළ රූපය දීලා තියෙනවා සහ ඒකේ දත්ත ටික හරියට කියවන්න. විද්‍යාව ගණිතය ප්‍රාථමික පාඨමාලා සඳහා අලුත් සිසුන් 240ක් තමයි බදවා ගන්න. ඉහත පාඨමාලාවේ සඳහා තොරතුරු නිරූපණය කරන අසම්පූර්ණ වෙන් රූපයක් පහත සටහනක දැක්වේ. ඒකේ ඔයගලන්ට පෙන්නලා තියෙනවා ඒකේ දීලා තියෙන දස්ත ටික පොඩ්ඩක් බලන්න. රූපය කොහොමද කියලා තියෙන්නේ. මෙහෙම මේක ඇතුලේ මෙහෙම එකක් තියෙනවා. සහ මෙහෙම එකකුත් තියෙනවා. එයාම දාලා තියෙනවා ගණිතය. හරිද? මම ගණිතය කියලා කියනවා. මේක ඇවිල්ලා ඉංග්‍රීසි. ඉංග්‍රීසි මාධ්‍ය. හරිද?
ඉංග්‍රීසි මාධ්‍ය. ඔබ තමයි right. ඊට පස්සේ මේකේ කියනවා ඉතිරි කුලකයට සුදුසු පරිදි නම් කරන්න කියලා තිබ්බම මොකක්ද අපිට කියන්න පුළුවන් ඉතිරි එක? මොකක්ද ඉතිරි එක කියන්නේ? ඒකේ හොඳට බලන්න විද්‍යාව ගණිතය ප්‍රාථමික පාඨමාලා සඳහා සිසුන් 240ක් බඳවා ගන්නවා. ඒ කියන්නේ සරත් කුලකය 280ක් කියලා කියනවා. මේක 280ක්. හරි. එතකොට මේක වැදගත් තැනක් කියනවා. හරිද? ගණිතය හා පාඨමික පාඨමාලා සිංහල හා ඉංග්‍රීසි දෙකෙන්ම පැවැත්වෙන අතර විද්‍යා පාඨමාලාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වෙනවා. ඒකට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වීමට තමයි විද්‍යාව අදහස් කරලා තියෙන්නේ. එතකොට සිංහල එකක් නැහැ. එතකොට මේක තමයි ඉංග්‍රීසි මාධ්‍යය තියෙන්නේ. ඒකට ඉංග්‍රීසි මාධ්‍ය ඇතුලේ විද්‍යාව කියන එක විතරයි තියෙන්නේ. ඒක නිසා මේකේ ඕනේ අනිවාර්යෙන්ම මොනවා කියලා විද්‍යාව. හරිද? විද්‍යාව පාඨමාලාව තමයි ඒක ඇතුලේ තියෙන්නේ. ඔය විදිහට තමයි. හරි. ඒක පැහැදිලිනේ. මොකද ඒක සිංහලෙන් නැහැ. right. ඊට පස්සේ කියනවා ගණිත පාඨමාලාව හදාන්න සංඛ්‍යාව 100යි. එහෙනම් ගණිතය හදාගෙන ඒගොල්ලෝ ඉන්නවා 100ක්. ඒ කියන්නේ මේ රවුම් මේ එළිය කැල්ල සිංහල මේ කැල්ල ඉංග්‍රීසි. ඉංග්‍රීසියෙන් නා සිංහලෙන් දෙකෙන්ම තියෙනවා. ඒකට ඔක්කොම 100යි. ඒ නිසා මේ රවුම 100ක් වෙනවා. ඔය විදිහට තමයි කැඩෙන්නේ. හරිද? ඊට පස්සේ කියනවා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න 140. එතකොට ඉංග්‍රීසි මාධ්‍යයේ මේ රවුම 140. එහෙනම් සිංහල මාධ්‍ය පාඨමාලාව හදාරන ගන්න 80. සිංහල මාධ්‍යයෙන් ප්‍රාථමික පාඨමාලාව. එතකොට ප්‍රාථමික පාඨමාලාව කොහෙද තියෙන්නේ? ප්‍රාථමික පාඨමාලාව තියෙන්නේ මේක ප්‍රාථමික පාඨමාලාව. මේක අයිති වෙන්නේ නැහැ. සහ මේක ඇතුළට අයිති. මේක ඇල්ලයි මේක. ඔය දෙක තමයි. එහෙමනේ. එහෙනම් සිංහල මාධ්‍යයෙන් ප්‍රාථමික පාඨමාලාව හදාරන්නේ 80යි. මේ ටිකේ ඇවිල්ලා මේ රවුමෙන් පිට මේ රවුමෙන් ඇතුලේ මේ කැල්ල නැතුව මෙන්න මේ කොටසේ ඉන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රාථමික පාඨමාලාව හදාරන කට්ටිය. තේරෙනවද? මේ කැල්ලයි ඒ කැල්ලෙන් ඇතුලේ මේ රවුමෙන් එළි. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රදේශයේ ඉන්නේ ඉංග්‍රීසි ප්‍රාථමික පාඨමාලාව හදාරන කට්ටිය. හරිද? ඊට පස්සේ කියනවා සිංහල මාධ්‍යයෙන් ගණිතය පාඨමාලාව හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව කීයද? එතකොට සිංහල මාධ්‍යයෙන් ගණිතය හදාරන කට්ටිය තමයි අපි මොහොතේ මේකයි. මේ කැල්ල අපි x කියලා දාගත්තොත් මේ කැල්ලට අපිට දාන්න පුළුවන් 100 අඩු කිරීම x. හරිද? ඒක කියන්න පුළුවන්. එහෙම නැත්නම් මම මේ කැල්ලට x කියලා දාන්න ඉදිරියට. එහෙනම් මේ කැල්ල අපිට හම්බ වෙනවා 100 අඩු කිරීම x. මෙයා x දැම්මොත් මෙයා 100 අඩු කිරීම x. මෙයා x දැම්මොත් මෙයා 100 අඩු කිරීම x. කැමති දෙයක් කියලා. එහෙනම් මේක තමයි අපෙන් අහන්නේ. නේ? එතකොට අපිට සම්බන්ධයක් ලියන්න පුළුවන්ද මොනවාද ලියන්න පුළුවන් පාඩම? අපිට කියන්න පුළුවනි මෙතන ඉන්නවා 140යි මේ කැල්ල සහ මේ 80 එකතු කරපුවාම 280ට සමානයි. ඒකද ඒ සම්බන්ධය කියන්න පුළුවන්. 140 කියන රවුමයි 140 එකතු කිරීම මෙතන ඇවිල්ලා 100 අඩු කිරීම x. හරිද? ධන 80 සමානයි 240. අතට මෙතන අපිට හම්බ වෙනවා 140යි 100යි 240යි 80 එකතු කරපුවාම 320යි 320යි 240 මේ පැත්තට අපිට ඍණ 240 ධන ඍණ x පැත්තට යන ධන x 340න් මේක අඩු 320න් 240ක් අඩු කරපුවාම අපිට හම්බ වෙනවා 80. හරිද කියන්න 300න් 240ක් අඩු කරපුවාම 160යි 60න් එනම් 80. 180. ඒ කියන්නේ මෙතන 80යි එනම් මෙතන එනවා 20යි. නේ? එහෙම නැත්නම් අපිට මෙහෙම ලියන්න පුළුවන්.
මේ කැල්ලම x කියලා දානවා. එහෙනම් මේක එනවා 100 ඍණ x. ඔකම තමයි කියන්නේ. දැන් එහෙනම් මේ කැල්ලට මම ලියනවා 140යි ධන මේ කැල්ල x මේ කැල්ල 80 සමානයි කියන 280. එහෙමනේ මේ කැල්ල 140යි මේ කැල්ල 80 මේ කැල්ල 140යි මේ කැල්ල x මේ කැල්ල 80. ඒක කරොත් මෙතන එනවා x සමානයි 280යි 140 80 එකතු කරපුවාම 140 80 එකතු කරපුවාම 180යි 220. හරිද කියන්නේ? 40 80යි මෙතන 140 80යි හරි මං ලිව්වට 140 180යි 220 එහෙනම් x සමානයි 280න් 220ක් අඩු කරපුවම 60යි. එතකොට ඒක 60ක් කරා. ඉස්සෙල්ලා මොකද වෙන්නේ? බලන්න මොකද වෙන්නේ කියලා. කක්ද වැරද්දුනේ. අපි ඉස්සෙල්ලා සුළු කරපු එක වැරදුනාද? 140යි x 80යි. මේක අවසල පිට ඉස්සෙල්ලා මේක. සුළු කරලා බලන්න. මේක අපි අර විදිහට දාගත්තාම මේක x උනතින් මේක වෙලා 100 ඍණ x. එතකොට මේක 180යි 140යි මේ රවුම මේක එනවා ධන 100 ඍණ x ධන 80 සමානයි 280. හරිද? මෙතන එනවා 140 ධන 100 ඍණ x ධන 80 සමානයි 280. එතකොට 140යි මෙතන 240යි 320යි. නේ 320යි මේ 280 මෙතන ඍණ 280යි සමානයි ඍණ x පැත්තට කරන දාන්නේ. මෙතන අපිට එනවා 320යි මේකයි සුළු කරපුවම 0.0 දෙකෙන් 8ක් බෑ එකක් කියලා ගන්නවා 12න් 8ක් කරපුවම 4යි. හරි x සමානයි 40යි. x සමානයි. x කියන්නේ 40ක් කියන්නේ. නේ? ඔය දෙයට කෙරුවොත් x එක 40. මෙයා 40යි. එතකොට මේක 100න් 40ක් අඩු කරපුවාම ඒ කියන්නේ එහෙම වෙනවනේ. හරිනේ. අර ඉස්සෙල්ලා මොකක් හරි මම වැරද්දක් කළා තිබ්බ සුළු කරා. කොහොම සුළු කරත් එකම දේ. හරි. යමුද අපෙන් අහනවා ගණිතය පාඨමාලාවන් සිංහල මාධ්‍යයෙන් ගණිතය හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව. සිංහල මාධ්‍යයෙන් නම් ගණිතය හදාරන කට්ටිය මෙතන ඉන්නවා කියයි කියලා. 60යි. හරි. එහෙනම් මෙතන 60ක් කියලා එනවා. මෙතන 40ක් කියලා එනවා. හරි. පමණක් කියන්නේ. ඊට පස්සේ කියනවා ඉංග්‍රීසි මාධ්‍යයෙන් විද්‍යාව හදාරන සංඛ්‍යාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් විද්‍යාව හදාරන සංඛ්‍යාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් විද්‍යාව හදාරන කට්ටිය කියන්නේ මේගොල්ලෝ ඒ රවුම ඇතුළේ ඉන්න කට්ටිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගණිතය හදාරන සිසුන් සංඛ්‍යාව මෙන් දෙගුණයක්. එහෙනම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගණිතය හදාරන මෙතන 40 වගේ දෙගුණයක්. එහෙනම් 40 වගේ දෙගුණයක් කියන්නේ මේගොල්ලෝ 80යි. නේ? නම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රාථමික සිසුන් සංඛ්‍යාව කොච්චරද කියලා අහනවා. කියන්නේ ප්‍රාථමික අධ්‍යාපනය ලබන සංඛ්‍යාව කොච්චරද කියලා. ලියන්න පුළුවන් නේ. 140න් මේ දෙක අඩු කරන්න තියෙනවා. 140න් 80 40 එකතු කරපුවාම 120යි. නේ? 140න් 120ක් අඩු කරපුවාම 20ක්. එතකොට මේක 20යි. එහෙනම් ඒක තමයි එතනට එන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්
ප්‍රාථමික සිසුන් සංඛ්‍යාව 20යි කියලා. හරි. ඊට පස්සේ කියනවා පසුව විද්‍යා පාඨමාලාව මාධ්‍ය දෙකෙන්ම පැවැත්වීමට අදහස් කළ අතර. ඒ කියන්නේ මොනවද? විද්‍යාව මෙන්න මේක. දැන් මෙතන තියෙන ඉංග්‍රීසි මාධ්‍යෙන් විතරයි. ඒක සිංහල මාධ්‍ය. මාධ්‍ය දෙකෙන් සිංහල මාධ්‍යෙන් හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම පැවැත්වීමට අදහස් කළ අතර ඒදී සිංහල මාධ්‍ය හරිද විද්‍යාව පාඨමාලාවට සිසුන් 30ක් හැදෑරීමට ගියේ. ඒ කියන්නේ ඒතකොට විද්‍යාව කර හිට ඉන්න කට්ටිය තමයි 30ක් යන්නේ. ඒතකොට මේකෙනුයි අඩුයි. මේ එකකින්වත් අඩු වෙන්නේ නැහැ. නේ? ඒතකොට මේගොල්ලෝ මේකෙන් තමයි 30ක් යන්නේ. හැදෑරීමට ගියේ නම් වෙනස් වූ දත්ත සලකා වෙනත් වෙන් රූපයක් ඇඳ අදාළ දත්ත සටහන් කරන්න. එහෙනම් මේකට අපේ ඉංග්‍රීසි වලට එක රවුමක් කියන්න පුළුවන්. හරි බලන්න. එහෙනම් මේක අපිට මේ විදිහට හදන්න පුළුවන්. ඉංග්‍රීසි මෙතන ඇවිල්ලා විද්‍යාව මෙතන ගණිතය. ඔබ දාන්න. මේක ඇවිල්ලා ඉංග්‍රීසි. ඉංග්‍රීසි මාධ්‍ය මේක ඇවිල්ලා විද්‍යාව මේක ඇවිල්ලා ගණිතය. හරිද? එතකොට ගණිතය ඉංග්‍රීසියෙන් කරන උන් ඉන්නවා 40ක් සිංහලෙන් කරන උන් ඉන්නවා 60ක්. ඒකයි. එතකොට විද්‍යාව කරන ඒගොල්ලෝ ඉංග්‍රීසියෙන් කරන ඒගොල්ලෝ සිංහලට ගියානේ. කීයද? 30ක් ගියා. එහෙනම් මෙතන 30යි. මෙතන 50යි. විද්‍යාව ඉංග්‍රීසියෙන් කරන එක 50. ඒ ඔක්කොම 80ක් හිටියේ. 80න් එහෙනම් මේක ඉංග්‍රීසි මාධ්‍යය 50. එහෙනම් මෙතන ඉන්නවා ප්‍රාථමික අධ්‍යාපනය ලබන ඒගොල්ලෝ 80ක් ඉන්නවා. එතකොට ඉංග්‍රීසියෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබන ඒගොල්ලෝ 20ක්. ඔක තමයි තියෙන්නේ. නෑ. එහෙනම් රූපේ වෙනස් විදිහකට අදින්න කියලා තියෙනවා අපිට විදිහට ඔක අදින්න පුළුවන්. පිටින් එක බලා ගන්න.